समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य सुनन्तु सग्गमुखदं धम्मश्रवण कालो अयं भदन्ता धम्मश्रवण कालो अयं भदन्ता धम्मश्रवण कालो अयं भदन्ता नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स अंधभूतो अयं लोको तनुकेत विपस्सति सकुन्तो जालमुत्तो अपो संगाय गच्छति श्रद्धावंत सत्पुरुष पिन्वතුනි සියලු දෙනාම සූදානම් වෙන්නේ මේ ලෝක ධාතුවේ පරම දුර්ලභ වූ උතුම් ලාභය ලැබීමටයි. ඒ සියලු සත්වයා සසර දුකෙන් මුදවාලීම පිණිස සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කොට වදාළ උතුම් ධර්මස්කන්ධයයි. අද මේ උතුම් දේශනාව තමන්ට පමණක් නොව මුළු ලොව පුරාම ඉන්න සදහැවතුන් වෙනුවෙන් ධර්මයෙන් කරන අනුග්‍රහයක් ලෙස ධර්මයෙන් කරන සත්කාරයක් ලෙස ධර්ම දානයක් විදිහට ප්‍රඥා රූප වාහිනිය ඔස්සේ විසුරුවා හැරීමේ දායකත්වයේ දරමින් කටයුතු කරන්නේ මීරිගම වලව්වත්ත ජයමාවත අංක 50න් 23 දරණ නිවසේ පදිංචි පින්වත් එම්.ඒ. සෝමරත්න මහත්මාණන්ගේ දූ දරුවන් පිරිස විසින්. පින්වතුනි සියලු දෙනාම එකඟ වූ සිතකින් දැන් ධර්ම ශ්‍රවණය කරමු. සිතක් එකඟ වූ තැනකමයි දැකිය හැකි දැකිය යුතු ධර්මයක් දකින්න පුළුවන් වෙන්නේ. හරියට ඒක මේ වගේ දෙයක්. පින්වත්නි යම් කිසි රජකෙකුට රජකෙක් කියලා කියන්නේ වස්ත්‍රවලට පඳු පොවන වර්ණ ගන්වන සායම් ගල්වන පුද්ගලයෙකුට යම්කිසි කෙනෙක් වස්ත්‍රයක් ගිහිල්ලා දෙනවා මේ වස්ත්‍රය ආපහු මට වර්ණ ගන්වලා දෙන්න කියලා.
පාට ගන්වලා දෙන්න කියලා. මේ රජකයා පළමු කොටම පින්වත්නි ගත් ගමන්ම ඒ වස්ත්‍රය අර වර්ණවල බහලනවා නම් ඔහු දක්ෂයෙක් නෙවෙයි. දක්ෂ රජකෙක් පළමුව කරන්නේ ඒ වස්ත්‍රය මනාව පිරිසිදු කරන එක. මනාව වස්ත්‍රය පිරිසිදු කළාට පස්සේ තමයි මේ වර්ණ ගන්වන පුද්ගලයා පින්නතුනේ මේ වස්ත්‍රයට වර්ණ ගන්වන්න පටන් ගන්නෙ. කුමක් නිසාද? වස්ත්‍රය අපිරිසිදු වූ විට එහි ගල්වන පාට බබලන පැහැයෙන් මනාව මතුවෙන්නේ නැහැ. එහෙනම් ගල්වන පැහැයේ බබලීමෙන් මතුවෙන්නේ පින්නතුනේ වස්ත්‍රය පිරිසිදු වුණාම. අන්න ඒ වගේ තමයි පින්නතුනේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් වදාළ මේ ධර්මය දකින්ට අවබෝධ කරගන්නට ලැබෙනවා නම් ඒ ලැබෙන්නෙම පින්නතුනේ සිතක් එකඟ වූ තැනක නීවරණ ධර්මයන්ගෙන් සිත බැහැර වෙච්ච මොහොතක. ඒ වගේම පින්නතුනේ අපි හිතමු සීතල දිය පිරිච්ච දියවිලක් තියෙනවා. මේ දියවිල පතුලේ නොඑක් ආකාර මැණික් ගල් කැට තියෙනවා. දැන් පින්වත්නි යම්කිසි කෙනෙක් එනවා මේ පතුලේ තියෙන මැණික් කැට බලන්න කියලා. නමුත් දියවිල හොඳටම පින්වත්නි වතුර කැළතිලයි තියෙන්නේ. මොනතරම් වටිනා මොනතරම් ලස්සන මොනතරම් බබලන මැණික් කැට පතුලේ තිබුණත් කැළඹිච්ච දියවිලක පින්නතුනේ ඒව දකින්න පුළුවන් කමක් නැහැ. එහෙනම් පතුලේ තියෙන මැණික් කැට මොනතරම් වටින මොනතරම් දිස්න දෙන දේවල් වුණත් ඒවා පින්නතුනේ දකින්න පුළුවන් වෙන්නේ වතුර ඊටාම ප්‍රසන්නව විලේ තිබුණොත් පමණයි. ඔබ තේරුම් ගන්න ඔබේ හිත ගැන ඒ පරිද්දෙම. ඔබේ හිතත් නීවරණ වලින් ඒ අතට මේ අතට ඇදලා නීවරණ වලින්ම පින්වත්නි අවුල් වෙලා නම් වික්ෂිප්ත වෙලා නම් විසිරිලා නම් එවන් වූ විසිරුණු හිතකින් ධර්මයක් දකින්න බෑ. ඒකනේ බුදුරජාණන් වහන්සේ අපිට අවවාද කළේ සමාධින් භික්කවේ භාවේත. මහණෙනි සමාධිය වඩව්. සමාධිය වඩව්. සමාධිමත් සිතකින් තමයි ඇත්ත ඇති සැටියෙන් දකින්න පුළුවන් කිව්වා. ඒ කියන්නේ හිතක් එකඟ වෙලා නැත්තම් පින්වත්නි හිත විසිරිලා නම් හිත එකඟ වෙලා නැත්තම් පින්වත්නි එකඟ වෙච්ච නැති වෙලාවක පින්නතුනේ තමන් විඳින දුකවත් පින්නතුනේ දුකක් හැටියට තේරුම් ගන්න බෑ. තමන් විඳිමින් ඉන්න දුකවත් දුකක් හැටියට තේරෙන්නේ නැහැ. එහෙනම් පින්වත්නි තේරුම් ගන්න සිතක් එකතෙන් වුණ තැනකදීම තමයි පින්වත්නි සසර තතු මේ සංසාරේ තියෙන අනතුර පින්වත්නි දුක්ඛ සමූහය මේ හැමදේම වැටහෙන්නේ පින්නතුනේ තේරෙන්නේ සිහි වෙන්නේ සිතක් එකඟ වූ තැනකදී විතරයි. අන්න ඒ නිසා දේශනාව අහනකොට පින්නතුනේ තාම මනවින් තමන්ගේ සිත එකඟ කරගෙනම පින්නතුනේ ශ්‍රවණය කළොත් ඒ පුද්ගලයාට මේ ධර්මලාභය මනවින් ලබන්න පුළුවන්. ඒ නිසා හොඳ සිහියෙන් හොඳ නුවණින් මේ දේශනාව අහමු. දේශනාවේ දායකත්වයේ දරන ඔබටත් ලොව පුරාම කොතනක හරි සිට ධර්ම ශ්‍රවණය කරන සියලු දෙනාටත් උතුම් ධර්මාවබෝධය සිද්ධ වේවා කියන ප්‍රාර්ථනාවෙන් යුක්තව ධර්ම ශ්‍රවණය කරමු. පින්වතුනේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ කාලෙක අග්ගාලව කියන විහාරයට වැඩියා. අග්ගාලව විහාරය කියන්නේ මේ අලව් නුවර පින්වත්නි තිබිච්ච විහාරයක්. අලව් නුවර කිව්වම පින්වත්නි අලව් රජුරුවන්ගේ රාජධානිය අලව් නුවර. ඒ අලව් නුවර තමයි පින්වත්නි ආලවක යක්ෂයාත් හිටියේ.
එතකොට හත්තක ආලවක කියලා කෙනෙකුත් හිටියා පින්වත්නි. තාම ගුණ සම්පන්න අනාගාමී වෙච්ච ආර්ය ශ්‍රාවකෙක්. දැන් කෙනෙක් හිතනවා මේ හත්තක ආලවක කියලා කියන්නේ ආලවක යක්ෂයට කියලා. හත්තක ආලවක කියන්නේ ආලවක යක්ෂයට නෙමෙයි. හත්තක ආලවක කියන්නේ පින්නතුනේ අලව් රටේ අලව් රජුරුවන්ගේ පුතාට. ඉතින් මේ අලව් නුවර තමයි මේ අග්ගාලව කියන විහාරය තිබුණේ. බුදුරජාණන් වහන්සේ එක කාලෙක මේ අග්ගාලව විහාරයට වැඩියා. මිනිස්සු ඇවිල්ලා නොඑක ආකාරයෙන් දානමාන ආදිය බුදුරජාණන් වහන්සේට පූජා කරලා උපස්ථාන කළා. දන් වළඳලා අවසන් වුණාට පස්සේ තථාගත බුදුරජාණන් වහන්සේ පින්නතුනේ ශ්‍රද්ධාවෙන් ඒ දන් දුන්න නැත්තන්ට ධර්ම දේශනාවක් කළා, අනුශාසනාවක් කළා. එදා උන්වහන්සේ පෙන්නලා දුන්නා මේ ජීවිතයේ තිබෙන්නා වූ අනියත භාවය. මේ ජීවිතයේ තිබෙන්නා වූ අස්තිර භාවය. හොඳට ජීවිතයේ අනියත භාවය, අස්තිර භාවය ප්‍රකට කරමින් බුදුරජාණන් වහන්සේ පින්වත්නි නොඑක ආකාරයෙන් ධර්ම දේශනා කළා. මරණ සතියත් ගෙනහැර දක්වමින් උන්වහන්සේ දේශනා කළා මරණ සති භික්කවේ භාවේත. මහණෙනි මේ මරණ සතිය වඩන්න ආදී වශයෙන් උන්වහන්සේ ධර්ම දේශනා කළා. ඉතින් දේශනාව ඉවර වුණාට පස්සේ බුදුරජාණන් වහන්සේ ආපහු සවැත් නුවරට වැඩියා. අලව් රටේ ඒ දන් දීලා ඒ බණ අහපු මිනිස්සු ඉතින් සිරිත් පරිදි ඒ වෙලාවට හොඳයි කියලා සාදු කියලා පින්වත්නි අනුමෝදන් වෙලා සතුටු වුණාට ආපහු වාරයක් ඉතින් එදේදා මිනිස්සු කරන වැඩ කටයුතු වලම කාලය ගෙවාගෙන ජීවත් වුණා. ඉතින් බොහෝ විට එහෙමයි. ලෝකයේ පින්වත්නි ඒ වෙලාවට හොඳට ධර්ම කාරණී හිතට ගත්තට බහුතරයේ පින්නතුනේ ආපහු වාරයක් ඒ ධර්ම මාවතේ පින්වත්නි ඇසූ ධර්මයේ අධික මාත්‍රව පිළිවෙත් ගරුක වෙන්නේ බොහොම අඩුවෙන් පින්නතුනේ. එදේදා ආපහු තමන්ගේ දෛනික පුරුදු ජීවිත රටාවෙම ඒ අය ඒ විදිහට යනවා. ඒ අග්ගාලව නුවර මිනිස්සුත් එහෙමයි. පින්නතුනේ මේ ආපු සෙනග මැද හිටියා අවුරුදු 16ක් වයස ඇති පුංචි කෙල්ලක්. පේසකාර දුවක්. පේසකාර කියන ඔය රෙදි වියන ගොතන කර්මාන්තෙන් ජීවත් වෙන අවුරුදු 16ක ගෑනු දරුවෙක් හිටියා. මේ අවුරුදු 16 ගෑනු දරුවා කල්පනා කළා බුදුරජාණන් වහන්සේ වදාළේ මොන තරම් අසිරිමත් ධර්මයක්ද. මේ ධර්මයේ මොන තරම්නම් අසිරිමත්ද, මොන තරම්නම් ලස්සනද. ඇත්තම නිදේශනා කළේ මේ ජීවිතය කියන්නේ මොන තරම්නම් නිස්සාර දෙයක්ද. ඉතින් බුදුරජාණන් වහන්සේ මරණය පිළිබඳව, මරණ සතිය වැඩිම පිළිබඳව අපිට ධර්මයේ දේශනා කළා. මම අද ඉඳන් නිකන් ඉඳලා බෑ. බුදුරජාණන් වහන්සේ වදාළ පරිද්දෙන්ම මම මරණ සතිය වඩන්න පටන් ගන්න ඕන කියලා හිතුවා. එහෙම හිතලා මේ අවුරුදු 16 දරුවා පින්නතුනේ එදා ඉඳන් මරණ සතිය වඩන්න පටන් ගත්තා. නමුත් ඒකෙන් කියන්නේ අය ජීවිතේ අනික් වැඩ කටයුතු අතපසු කරගත්තා කියන එක නෙමෙයි. අපිට වැරදිච්ච ප්‍රධාන තැනක් ඕක පින්නත්. අපි හිතනවා භාවනාව කිව්ව ගමන්ම අනෙක් සියලු වැඩ කටයුතු වලින් අපි නවතින්න ඕනේ කියලා. ඒක මේ gedara ඉඳලා කරන්න බෑ කියලා හිතනවා. පින්නත්නි ඒක මේ gedara ඉඳලා කරන්න බෑ කියලා නොකරම ඉන්න එකට වඩා හොඳ නැද්ද? ඒ gedara ඉඳලා කරන්න පුළුවන් උපරිම වේලාවක් පින්නතුනේ උපරිම අවස්ථාවක් ඒ සඳහා යොදාගත්තොත්. වීරිය හීනකමක් නිසා, වීරිය නැතිකම නිසාම මේ gedara කරදරත් එක්කන් මේවා කරන්න බෑ කියලා මේවා සාධාරණයි, හරි සාධාරණයි,
මං ඒවා කරන්නේ නැති එක කියලා අපි විසින් අපේ හිත රවට්ට ගන්න වැඩපිළිවෙලක් සමහර විටකදී ඔබට අපිට තියෙන්න පුළුවන්. නමුත් මතක තියාගන්න මේ හැම කුසලයක්ම කරගන්නේ තමන් වෙනුවෙන් කියලා. මම ඔබට මම ඇතුළු පින්වත්නි මේ රටේ සමහර වෙලාවකදී පින්වත්නි උන්වහන්සේලාට පන්සලේ වැඩ ඉඳලා සැතපෙන්න තිබුණු වෙලාව නිදහසේ සැතපෙන්න නැහැ. උන්වහන්සේලා සමහර වෙලාවකදී පින්වත්නි දිනකට හරියට කුසට වළඳ ගන්න ලැබෙන්නේ නැහැ. මේ රටේ ධර්ම දේශනා කරන ස්වාමීන් වහන්සේලා. මිනිස්සුන්ගේ ඕන එපාකම් ඉෂ්ට කරන මේ ගම්වල ඉන්න හාමුදුරුවරු මහ පුදුම ජීවිතයක් කැප කරලා තියෙන්නේ ඔබ වෙනුවෙන්. එතකොට අපි සියලු දෙනා වහන්සේලා මේ රටේ නොඑක් දිසාවල ඉන්න මේ ගම්වල ඊටාම දුකසේ නමුත් සමහරලාගදී තමන්ට දාන වේල නැතුව මේ විහෙර විහාරත් ආරක්ෂා කරගෙන දායකෝබේ අඩුපාඩුත් පිරිමසාගෙන කටයුතු කරන අපේ සියලු ස්වාමින් වහන්සේලා ඔබට අනුකම්පාවෙන් පින්වත්නි මේ ටික කියලා දෙනවා. ඔබට තියෙන කරුණාව නිසා, ඔබට තියෙන අනුකම්පාව නිසා අපිට අපේ මහානකමට අනුග්‍රහ පිණිස ප්‍රත්‍යපහසුකම් සලසන දායකයන්ට ධර්ම අනුග්‍රහයක් හැටියට මේ රටේ හාමුදුරුවරු පුදුම කැපකිරීමකින් ඔබට මේ මාවත කියලා දෙනවා. පින්වත්නි, ඒ මාවතේ පින්වත්නි උපරිමයෙන් පිළිවෙත් පුරාගෙන එන්න බලන්න. මේක උන්වහන්සේලා ඔබට අනුකම්පාවෙන් මේ ටික කියලා දෙනකොට ඔබ තේරුම් ගන්න ඔබ පිළිවෙත් පුරන්න ඕන උන්වහන්සේ වෙනුවෙන් නෙවෙයි. ඔබටයි මේ දේ කරගන්නේ. හැම වෙලාවකදීම ඔබ කුසලය කරනවද? ඒක ඔබට බව මතක තියාගන්න. ඔබ කුසලය මොන තර්ක විතර්ක වාද හදාගෙන දාර්ශනික කතා ඉදිරිපත් කරගෙන ඒ කුසලය අතහැර ගන්නවද? ඒක මතක තියාගන්න ඔබට කරගත්තු දෙයක් කියලාත්. ඒ නිසා හැම වෙලාවකදීම මේ ධර්ම මාවතේ පින්වත්නි කුසලයක් කරගන්න බැරි වුණාම ඒ බැරි වෙච්ච කාරණයට සාධාරණයි කියලා කියන කරුණු ඔබ විසින්ම හදන්න එපා. එතන පරිස්සම් විය යුතු තැන. දැන් අර අවුරුදු 16 පේසකාර දුව එදා ඉඳන් පින්නතුනේ මරණ සතිය වඩනවා. මහා ලොකු සැප සම්පත් තිබිච්ච අතවැසියෝ එහෙමත් නැත්තම් අත්උදව් කරුවන් කෑම ටික හදලා දෙද්දි රෙදි ටික සෝදලා දෙද්දි ගේ දොරස් කරලා දෙද්දි මේ පැත්තකට ඒ ලැබෙන දෙයක් අනුභව කරලා එහෙම ගයක් ඇතුළට වෙලා මේ පේසකාර දියණිය මරණ සතිය වැඩුවා නෙමෙයි. පේසකාර දියණිය කිව්වම මහා ලොකු ධනවතෙක් නෙවෙයිනේ. රෙද්දක් වියලා ගොතලා යාන්තමින් කීයක් හරි හොයාගෙන එදා වේල දුකසේ ජීවත් වෙන පිරිස. නමුත් ඇය ඒ දුක්ඛිත ජීවිතයේ ඇතුළත් පින්නතුනේ මරණ සති භාවනාව වඩන්න පටන් ගත්තා. මරණ සති භාවනාව. ඇය දැන් එදා ඉඳන් පින්වත්නි අවුරුදු 3ක් මරණ සති භාවනාව වැඩුවා. අවුරුදු 3ක්ම මරණ සතිය වැඩුවා. දැන් ඔතනදී මේට නියමයක් නැහැ මේක කවදාද ඉවර කරන්නේ කවදා වෙනකන් වඩනවද මරණ සතිය එහෙම අදහසක් නැහැ. ඇයට තියෙන එකම දේ තමයි බුදුරජාණන් වහන්සේ වදාළ පරිද්දෙන් මම මරණ සතිය වඩාගෙන ජීවත් වෙනවා. දැන් ඔබට අපිට වෙන ලොකු අගතියක් තමයි යම් භාවනාවක් ආදී පටන් ගන්නකොට පින්නතුනේ අපි ඵලය පළමු කොටම අල්ලා ගන්නවා. කියන්නේ ඵලය බලාපොරොත්තුෙන් අපි භාවනාව ආරම්භ කරනවා. එහෙම වුණාම පින්වත්නි භාවනාව වැඩින්නේ නැහැ. භාවනාව වැඩින්නේ නැහැ. ඒකට මොකද දැන් මෙහෙම හිතන්න දේශනාව කියන පින්වත්නි යම් කිසි ගොවියේ කුඹුර හදනවා. පළවෙනි හීය හානවා, දෙවෙනි හීය හානවා, පෝරු ගානවා, නියර බඳිනවා. මේ ඔක්කොම කරනවා. ඔක්කොම කරලා නමුත් මේ මිනිස්සයාට කිසිම 이르දියක් නැහැ, අනුභවයක් නැහැ. මොකටද?
මගේ කුඹුර හෙටම පැහැේවා කියලා එහෙම 이르දියක් නැහැ. දැන් ගොවිතැන් කරලා මගේ කුඹුර ලබන සතිය වෙනකොට පැසේවා කියලා එහෙම 이르දියක් තියනවද? එහෙම 이르දියක් නැහැ. හැබැයි බුදුරජාණන් වහන්සේ පෙන්නනවා මේ ගොවියා කළ යුතු වූ කටයුතු ටික, ඒ ගොවිතැනේ කළ යුතු කර්ම ටික කලට වේලාවට නිසි පරිද්දෙන් කළා නම් මේක හෙටම පැසේවා කියලා අනුභවයක් 이르දියක් නැහැ. මේක ලබන සතියෙම පැහැේවා කියලා අනුභවයක් 이르දියක් එහෙම නැහැ. ලබන මාසෙම පැහැේවා කියලා එහෙම අනුභවයක් 이르දියක් නැහැ. නමුත් කල යුත්ත කළා නම් දවසක් එනවා මේ ගොවියාගේ කුඹුර පැහැෙනවා. ඒ දවසේ ඒකාන්තයෙන් එනවා. එතකොට ගොවියාගේ බලාපොරොත්තුව තිබුණේ අස්වනු නෙලන්නේ කවදද කියන එක නෙවෙයි. ගොවියාට ඕනකම තිබුණේ මේ කල යුතු ටික ගොවිතැන වෙනුවෙන් කරන්න විතරයි. පැහැෙන දවසට ඒකාන්තයෙන් පැහැෙන දවසක් එනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කළා අන්නේ වගේ. මහණෙනි, කල යුතු යමක් වේ නම් ඒ කල යුත්ත කරන්න. හැබැයි මේ ටික කළාට පස්සේ මගේ හිත හෙට්ටම ආශ්‍රවයන්ගෙන් මිදේවා කියලා එහෙම 이르දියක් නැහැ. තව සතියකින් මගේ හිත ආශ්‍රවයන්ගෙන් කෙලෙසුන්ගෙන් මිදේවා කියලා එහෙම 이르දියක් නැහැ. නමුත් කල යුත්ත කරනකොට දිනක් ඔබටත් මටත් එනවා මේ සිත කෙලෙසුන්ගෙන් මිදෙන. ඒ කෙලෙසුන්ගෙන් මිදීම පිළිබඳ බලාපොරොත්තුවකින් ඔබේ භාවනා කර්මස්ථානය ආරම්භ කරන්න එපා. ඔබට කරන්නට තිබෙන්නේ සතුටු සිතින් යුක්තව පින්නතුනේ භාවනාව ආරම්භ කරගෙන කරන එක විතරයි. දැන් අර දියණිය පින්නතුනේ අවුරුදු 3ක් මරණ සතිය වැඩුවා. මෙහෙම කාලයේ ගි වෙනකොට දවසක් පින්නතුනේ තථාගත බුදුරජාණන් වහන්සේ උදෑසන අවදි වෙලා පළමු කොටම කරන දේ තමයි උන්වහන්සේ උදෑසන අලුයම මහා කරුණා සමාපත්තියට සමවදිනවා පින්නතුනේ. මහා කරුණා සමාපත්තියට සමවදිනවා. පින්වත්නි, උන්වහන්සේ මහා කරුණාවෙන් ලෝකෙ දිහා බලනවා අද මගින් පිහිට ලබන්න කවුද ඉන්නේ කියලා. එදා තථාගත බුදුරජාණන් වහන්සේගේ බුදු ඇසට යොමු වුණේ පින්නතුනේ මීට අවුරුදු 3කට එහා පැත්තේ අග්ගාලව විහාරයේදී බණ අහලා ඒ දේශනා කරපු ධර්මයේ හිතට අරන් එදා ඉඳන් මේ වෙනකන් අවුරුදු 3ක් තිස්සේ මරණ සතිය වඩපු අර පේසකාර දුව බුදුරජාණන් වහන්සේ අවබෝධ කළා, වටහා ගත්තා මේ දියණියට අද දවසේ සෝවාන් ඵලයටපත් වෙන්න පුළුවන්. හැබැයි අද දවසේම ඇයගේ මරණය සිද්ධ වෙනවා. ඒක මොන විදිහකටවත් වළක්වන්න බෑ. හැබැයි සෝවාන් ඵලයටපත් වීමට පෙර මරණයටපත් වුණොත් එහෙම නියත නැති මරණයක් තමයි ඇයට හිමි වෙන්නේ. නියත නැති මරණයක් කියන්නේ මරණයටපත් වුණාම කොතනකට වැටෙයිද කියන්න බෑ. සසරේ මොන ගමනක යයිද කියන්න බෑ. අතරමඟදී පින්නතුනේ නිවන අරමුණු කරගත්තු ප්‍රතිපදාව පවා අතහැර ගන්න පුළුවන් සසරේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ සෝවාන් ඵලයේ මරණයට ඉක්මන් කරන්න ඕන කියලා හිතලා නැවත වාරයක් අර එකම එක මරණ සතිය වඩන දැරිවියක් වෙනුවෙන් පින්වත්නි නැවත වාරයක් පින්වත්නි යොදුන් 30ක් පමණ දුර ගෙවාගෙන පින්නතුනේ වැඩියා අග්ගාලව විහාරයට. ඔන්න හිතන්න තියෙන දෙයක්. බුදුරජාණන් වහන්සේ බලන්න මේ බුදු ඇසට යොමුනේ කවුද? පින්නතුනේ අවුරුදු 3ක් තිස්සේ මරණ සතිය වඩන්නා වූ අර දියණියයි.
ඇය වෙනුවෙන් බුදුරජාණන් වහන්සේ යොදුන් 30ක් ගෙවාගෙන වැඩියා එක්කෙනා වෙනුවෙන්. ඔන්න අපිට ගන්න තියෙන පාඩම් පළවෙනි දේ තමයි බුදුරජාණන් වහන්සේගේ බුදු වැසට අපි යොමු වෙනවා නම් ඒ යොමු වෙන්නේ උන්වහන්සේට වඳින පුදන සත්කාර කරන පමණින් නෙවෙයි පින්නතුනේ. බුදුරජාණන් වහන්සේ අපින් සත්කාර බලාපොරොත්තුවෙන් ගිහිගේ හැර දාලා ඇවිල්ලා ලෞතුරා බුදු වුණා නෙමෙයි. බුදුරජාණන් වහන්සේ අපින් වන්දනා මාන ගරු සත්කාර බලාපොරොත්තුවෙන් ගිහිගේ හැර දාලා ලෞතුරා සම්මා සම්බුද්ධත්වයට පත් වුණා නෙවෙයි. ඒ මොකද උන්වහන්සේ බුද්ධත්වයට පත් වෙන්නට පෙර කුමාර අවදියෙත් පින්නතුන් උන්වහන්සේ මේ හැම සැපතක්ම විඳ බොහොම ඉහළින්. ඒ නිසා උන්වහන්සේ වැනි උත්තමයන් වහන්සේ නමක් ඒ දේවල් අතාරින්නේ අනුන්ගෙන් ලැබෙන වන්දනාවක් බලාපොරොත්තු වෙයි. උන්වහන්සේ හැම තැනකදීම බැලුවේ අපෙන් උන්වහන්සේ වදාළ මාවතේ පින්නතුනේ කොච්චර මේ ශ්‍රාවකයා ප්‍රතිපත්ති පුරනවද කියලා. අන්න ඒ ප්‍රතිපත්තිය පුරද්දි බුදුරජාණන් වහන්සේ සාදුකාර දීපු අවස්ථා දේශනාවේ තියෙනවා. කෙලෙස් නසලා නෙමෙයි. කෙලෙස් නසන්න වීරිය කරන එකට බුදුරජාණන් වහන්සේ සාදුකාර දීලා තියෙනවා. මේකෙන් කියන්නේ ආමිස පුද පූජා සත්කාර ආදී එපා වැඩක් නැහැ කියන එක නෙවෙයි. නමුත් මතක තියාගන්න එය බුදුරජාණන් වහන්සේ අපින් බලාපොරොත්තු වෙච්ච දෙයම නෙමෙයි. ඒ අපිට තියෙන උවමනාවයි. නැත්තම් ඒක බුදුරජාණන් වහන්සේට තියෙන උවමනාවක් නෙවෙයි. හැබැයි අර මරණ සතිය වඩපු දියණිය වෙනුවෙන් බුදුරජාණන් වහන්සේ යොදුන් 30ක් ගෙවාගෙන ගියා. ඊළඟට හිතට ගත යුතු කාරණේ තමයි ඔබෙන් පිහිටක් අවශ්‍ය වන්නේ යමෙකුටද ඔහු වෙනුවෙන් ඔබ ඉදිරිපත් වෙන්න. ඒ පිහිට වමනාවෙන් එක්කෙනෙකුට දෙන්නෙකුටද කියන එක නෙමෙයි, කාට වුණත් ඔබට පුළුවන් දේ අනුන් වෙනුවෙන් කරන්න. දැන් අග්ගාලව විහාරයට බුදුරජාණන් වහන්සේ වැඩම කළා. වැඩම කරලා පෙරදා වගේම මිනිස්සු දන් පැන් දුන්නා. දන් පැන් දෙන අතරේ අර පේසකාර දියණියට ආරංචියක් ලැබුණ තථාගත බුදුරජාණන් වහන්සේ අවුරුදු 3කට පස්සේ අග්ගාලව විහාරයට වැඩම කරලා දැන් දියණිය පුදුම සතුටකින් පුදුම ප්‍රමෝදයකින් ඇයි අවුරුදු 3ක් තිස්සේ වඩපු මරණ සතියක් මේ දියණියට තියෙන්නේ. අවුරුදු 3ක් තිස්සේ මරණ සතිය මේ වඩපු දියණිය හිතාගත්තා මම එහෙනම් බුදුරජාණන් වහන්සේ හමු වෙන්න අද යනවා. යන්න ලෑස්ති වෙනකොට මේ දියණියගේ තාත්තා පියතුමා කිව්වා දියණියනි නූල් ටිකක් ගොතාගෙන එන්න කිව්වා. දැන් මොකද කරන්නේ? කල්පනා කරනවා මම නූල් ටික ගොතලා ගෙනල්ලා දුන්නේ නැත්තම් මගේ තාත්තා මගේ පියතුමා මට තලන්න බැරි නෑ. මට පහර දෙන්න බැරි නෑ. ඒ නිසා මම නූල් ටිකක් ගොතලා ගෙනල්ලා දීලා බුදුරජාණන් වහන්සේ හමු වෙන්න බණ අහන්න යනවා කියලා වහවහාම පින්නතුනේ මේ දියණිය මොකද කළේ? අර නූල් ටික උතාගෙන ඉන්න පින්නතුනේ දිව්වා. නූල් ටික උතාගෙන එන ගමන් බුදුරජාණන් වහන්සේ ගැනමයි සිහිය. නූල් ටික උතාගෙන එන ගමන් පින්නතුනේ බුදුරජාණන් වහන්සේ පිරිවරාගෙන දේශනාව පටන් ගන්නකන් ඉන්නවා බොහෝ දෙනා අග්ගාලව අලවුනුවර. පින්නතුනේ බුදුරජාණන් වහන්සේ දේශනාව බලාපොරොත්තුවෙන් නිහඬව ඉන්නවා නම් එතනදී කිසි කෙනෙක් නැහැ පින්නතුනේ ඊට විරුද්ධව කතා කරන්න. හැමෝම උන්වහන්සේගේ බුද්ධ වචනය බලාපොරොත්තුවෙන් ඉන්නවාම විතරයි. අර මහා සෙනග අතරේ අර නූල් ටිකත් උතාගෙන ගෙදර යන ගමන් ඉස්සර වෙලා තාම ගෙදර ගියේ නෑ. ගෙදර ගිහිල්ලා මේ නූල් ටික දේලා ඉඳයි යන්නේ. නමුත් ගෙදර යන ගමන් මේ දියණිය නිකමට විහාරයට ගොඩ වුණා අර සෙනග කෙළවරට.
තථාගත බුදුරජාණන් වහන්සේ බලාපොරොත්තුවෙන් ඉන්නේ ඇය කොච්චර සෙනග පිරීලා හිටියත් බණ අහන්න බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් බුදුරජාණන් වහන්සේ වැඩි ඒ අය වෙනුවෙන්ම නෙමෙයි. බුදුරජාණන් වහන්සේගේ ඥාන දැලට අසුනේ අර අවුරුදු 16ක් වෙච්ච පින්වත්නි මරණ සතිය වඩපු දියණිය. පිරිසේ කෙලවරට මේ දියණිය ආවා කියලා දැනගත්තම සම්මා සම්බුදුරජාණන් වහන්සේ උන්වහන්සේගේ පින්වතුනේ ගෙල මදක් දික් කරලා එසවිලා ඇය දිහා බැලුවා. පින්වත්නි මේ වෙලාවේ දියණිය දැනගත්ත බුදුරජාණන් වහන්සේ මං දිහා තමයි බැලුවේ. ඒ කියන්නේ මාව බලාපොරොත්තුවෙන් ඉන්නවා බුදුරජාණන් වහන්සේ. මේ දියණිය පින්තුනේ බොහෝ සෙනග මැදින් හිමින් සීරුවේ ඉදිරියට ආවා. මහා සෙනග මැද ඉදිරියට ආවට පස්සේ මේ දියණිය සම්මා සම්බුදුරජාණන් වහන්සේ තෙක් මහා රාජ මහා මාත්‍යාදීන් පවා පිරිවරාගෙන නිහඬව ඉඳපු තථාගත බුදුරජාණන් වහන්සේ අර දියණියට කතා කළා. බුදුරජාණන් වහන්සේ අහනවා දියණියනි කොහේ ඉඳලා දාවි කියලා ඇහුවා. කොහේ ඉඳලා දාවි? දැන් විහාරයට ආපුවම අපෙන් කවුරු හරි ඇහුවනම් කොහේ ඉඳලා දාවි කියලා අපි කියයි ගෙදර ඉඳලා ආවා. ඇයි අපි ඒ තොරතුරු ටිකට එහා පැත්තේ පින්නතුනේ අපි නුවණ මෙහෙवला අමුතුවෙන් යමක් හිතලා නැහැ. අපි අමුතුවෙන් යමක් වටහාගෙන නැහැ. අපි තාමත් ලෝකේ හැමෝම ගනුදෙනු කරන පරාසය තුල විතරයි පින්නතුනේ හිත පවත්වන්නේ. අපි මෙනෙහි කරන්නේ කවුරුත් හිතන කවුරුත් මෙනෙහි කරන පරාසය විතරයි. බුදුරජාණන් වහන්සේ දියණියගෙන් අහනකොට දියණියනි කොහේ ඉඳලාද ආවේ කියලා. අර දියණිය උත්තර දුන්නා ස්වාමීනි කොහේ ඉඳලා ආවද දන්නේ කිව්වා. කොහේ ඉඳලා ආවද දන්නේ. බුදුරජාණන් වහන්සේ වහිමද දියණිය එතකොට කොහෙද යන්නේ? දැන් ඔබ හිතන්න බලන්න විහාරයට ආපු කෙනාගෙන් කොහෙද යන්නේ කියලා හපුවම. දැන් බුදුරජාණන් වහන්සේ දියණියනි කොහෙද යන්නේ? දියණිය උත්තර දෙනවා පින්නතුනේ ස්වාමීනි කොහේ යනවද දන්නේ. කොහේ යනවද දන්නේ. එවිට බුදුරජාණන් වහන්සේ වහ දියණියනි දන්නේ නැද්ද? නෑ ස්වාමීනි දන්නවා කිව්වා. නෑ ස්වාමීනි දන්නවා. බුදුරජාණන් වහන්සේ ආපහු ඇහුවා දියණියනි දන්නවද? දියණිය කියනවා නෑ ස්වාමීනි දන්නේ කිව්වා. දන්නේ කිව්වා. පින්වත්නි දැන් බලන්නකො මේ අහපු ප්‍රශ්න හතරයි දීපු උත්තර හතරයි. දියණියනි කොහේ ඉඳලාද එන්නේ? ස්වාමීනි කොහේ ඉඳලා එනවද දන්නේ කිව්වා. දියණියනි කොහෙද යන්නේ? ස්වාමීනි කොහේ යනවද දන්නේ. දියණියනි දන්නේ නැද්ද? නෑ ස්වාමීනි දන්නවා. දියණියනි දන්නවද? නෑ ස්වාමීනි දන්නේ කිව්වා. පින්නතුනේ ධර්ම මානසිකාරයක් නැති මිනිස්සු මහාඩින් කෑ ගහලා විරුද්ධ වුණා. පේනවද මේ කෙල්ලගේ තරම වයසේ හැටියටද තථාගත බුදුරජාණන් වහන්සේ අහන දේවල් වලට ඕනෑවට එපාවට කටට එන උත්තර දෙන්නේ. චෝදනා කරන්න පටන් ගත්තා. නමුත් තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ දන්නවා ඇය කියන්නේ මොකක් ගැනද කියලා. මොකද ඇය වැඩපු මරණ සතිය දන්නේ ඇයත් තථාගත බුදුරජාණන් වහන්සේත් විතරයි. වෙන කාටවත් ඒක පේන්නේ නැහැ. පින්වත්නි බුදුරජාණන් වහන්සේ දෙන උත්තර මොනවද කියලා දැනගත්තා වුණත් පින්නතුනේ බුදුරජාණන් වහන්සේ දියණියගේම මුවින් ඒක අනික් අයටත් ප්‍රකට කරවන්න ඕන නිසා ඇහුවා. දියණිය හොඳයි මට කියන්න කිව්වා. දියණියනි කොහේ ඉඳලාද එන්නේ කියලා අහද්දී නුඹ මට උත්තර දෙනවා
ස්වාමීනි මං කොහේ ඉඳලා එනවද දන්නේ නැහැ කියලා. දියණිය ඇයි එහෙම උත්තරයක් දුන්නේ කියලා ඇහුවා. ස්වාමීනි මම දැන් නම් ආවේ ගෙදර ඉඳලා. මේ නූල් ගොතාගෙන යන ගමන් ගෙදරට. නමුත් ස්වාමීනි මම කොහේ ඉඳලාද ආවේ කියලා මං ඔබ වහන්සේට කියන්න ඕන නෑ. ඔබ වහන්සේ සම්මා සම්බුද්ධයි. ඒක ඔබ වහන්සේ දන්නවා කිව්වා. ඒක ඔබ වහන්සේ දන්නවා. ඉතින් ඒ නිසා මට හිතුණා ස්වාමීනි මේ අහන්නේ බුදුරජාණන් වහන්සේ මේ භවයේ කොතනක ඉඳලා ආවද කියලා නම් නෙමෙයි. ස්වාමීනි මං අවුරුදු 3ක් තිස්සේ ඔබ වහන්සේ වඩපු ඔබ වහන්සේ වදාළ මරණ සතිය මනාව වඩන කෙනෙක් කිව්වා. ස්වාමීනි ඔබ වහන්සේ කොහේ ඉඳලාද එන්නේ කියලා හද්දී මම කොහේ ඉඳන් එනවද දන්නේ කියලා කිව්වේ වෙන දෙයකට නෙවෙයි. ස්වාමීනි මේ භවයේ නම් ඔබ වහන්සේ මම ඉන්න තැන නොදන්නව නෙමෙයි. ඒක ඔබ වහන්සේ මගෙන් අහලා දැනගන්න ඕන කාරණයක් නෙවෙයි. ඔබ වහන්සේ මගෙන් ඇහුවේ මේ භවයට ආවේ කොහේ ඉඳලාද කියලා නම් ස්වාමීනි මම ඒක නම් දන්නේ නැහැ කිව්වා. මේ භවයට ආවේ කොතනක ඉඳලාද සසරේ මොන භවයක ඉඳලාද ඔබ ආවේ මෙතනට කියලා ඒක නම් ඔබ වහන්සේ ඇහුවේ. ස්වාමීනි මං ඒක නම් දන්නේ නැහැ කිව්වා. පින්වත්නි එසේමනේ ඔබ වේවා මම වේවා මේ සංසාරේ මේ මනුස්ස භවයක් ලබලා තිබුණට අපි සංසාරේ පින්නතුනේ කොතන ඉඳන් ආපු අයද කියලා කොහොමද දන්නේ? දියණිය ඒකයි මේ අවුරුදු 3ක් විතර මරණ සතිය වඩන කෙනෙක්. ඒ මරණ සතිය මත පිහිටාගෙන තමයි ඇයි සියලු දේවල් වලට උත්තර දෙන්නේ. ස්වාමීනි ඔබ වහන්සේ මගෙන් ඇහුවේ මේ භවයට ආවේ කොහේ ඉඳලාද කියලා නම් ස්වාමීනි මම ඒක නම් දන්නේ නැහැ කිව්වා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ අහනවා හොඳයි දියණිය මං නුඹෙන් ඇහුවා කොහෙද යන්නේ කියලා. නුඹ ඒකට උත්තර දුන්නා ස්වාමීනි කොහේ යනවද කියලා දන්නේ කියලා. ඒ මොකද කියලා ඇහුවා. ස්වාමීනි මම මේ නූල් ගොතපු එකත් අරගෙන ඊළඟට ආපහු යන්නේ ගෙදර. හැබැයි මම යන්නේ ගෙදර කියලා තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ නොදැනගෙන ඉන්න විදිහක් නැහැ. එහෙනම් උන්වහන්සේ මගෙන් ඇහුවේ ඒක ගැන වෙන්නත් බෑ. ස්වාමීනි ඔබ වහන්සේ මගෙන් ඇහුවේ මේ භවය කෙලවර කළාට පස්සේ මරණින් මත්තේ කොහෙද යන්නේ කියලා නම් ස්වාමීනි මං කොහේ යනද කියලා ඒක නම් දන්නේ නැහැ කිව්වා. ඒක දන්නේ නැහැ. මං ඒක තමයි ස්වාමීනි යන්නේ කොහෙද කියලා අහද්දී ඒක දන්නේ නැහැ කිව්වේ. හොඳයි දියණිය. මම නුඹෙන් අහපුවාම දන්නේ නැද්ද කියලා. දියණිය නුඹ කියනවා දන්නවා කියලා. ඒ මොකද කියලා ඇහුවා. ස්වාමීනි ඔබ වහන්සේ මගෙන් ඇහුවේ මැරෙනවද කියලා නම් මැරෙන බව දන්නේ නැද්ද කියලා නම් නෑ ස්වාමීනි මං ඒක ඉතාම හොඳට දන්නවා කිව්වා. ඇයි මේ දවසක් දෙකක් නෙවෙයි පින්නතුනේ අවුරුදු 3ක් තිස්සේ ඉතාම දියුණු විදිහට මරණ සතිය වඩපු තැනැත්තියක්. ස්වාමීනි ඔබ වහන්සේ මගෙන් ඇහුවේ මැරෙන බව දන්නේ නැද්ද කියලා නම් නෑ ස්වාමීනි මං ඒක ඉතාම හොඳට දන්නවා කිව්වා. මම මැරෙනවා. හොඳයි දියණිය මම ඊළඟට නුඹෙන් ඇහුවා ආපහු වාරයක් නුඹ දන්නවද කියලා. ඒ වෙලාවේ නුඹ කියනවා නෑ ස්වාමීනි දන්නේ නැහැ කියලා. ඒ මොකද කියලා ඇහුවා. ස්වාමීනි මම මැරෙන බව දන්නවා. නමුත්
ඔබ වහන්සේ මගෙන් අහන්නේ මැරෙන්නේ කවදද කියලා දන්නවද කියලා නම් ස්වාමීනි මම මැරෙන දවස නම් කවදද කියලා දන්නේ නැහැ කිව්වා. දැන් හිතන්න බලන්න පින්නතුනේ. බුදුරජාණන් වහන්සේ ඇසූ ප්‍රශ්න 4ට මේ තරුණ දියණිය පින්නතුනේ උත්තර 4 දෙනවත් එක්කම තථාගත බුදුරජාණන් වහන්සේ සාදුකාර පැවැත්තුවා. මහා සෙනග පින්නතුනේ සාදුකාර පැවැත්තුවා. මේ ගාථාව මෙන්න මේ සිදුවීම මුල් කරගෙන සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කළා. මොකද්ද? අන්ධ භූතෝ අයං ලෝකෝ තනු කෙත්ත විපස්සති සකුන්තෝ ජාලමුත්තෝව අප්පෝ සග්ගාය ගච්ඡති. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අන්ධ භූතෝ අයං ලෝකෝ, මේ ලෝකේ උපන්න වුන් අන්ධෝ අන්ධයි. මෙලව උපන්න වුන් අන්ධයි. කුමකින් දන්ද වෙන්නේ? මසස පෙනෙනවා ඇති, නමුත් නැනස අන්ධයි පින්නතුනේ. යමෙකුට දුක හැටියට පෙනෙන්නේ නැත්තම්, යමෙකුට නිත්‍ය නොවන දේ නිත්‍ය නොවන දෙයක්ම හැටියට පේන්නේ නැත්තම්, යමෙකුට පින්නතුනේ අනාත්ම වූ දේ ආත්ම වශයෙන් පේනවා නම්, අනාත්ම වූ දේ ආත්ම වශයෙන් පේනවා නම්, එහි ආත්ම වශයෙන් ගත යුත්තක් නැති බව පේන්නේ නැත්තම්, අන්න පින්නතුනේ බුදුරජාණන් වහන්සේ වදාලා අන්ධේ. අන්ධ භූතෝ අයං ලෝකෝ තනුකෙත්ත විපස්සති සකුන්තෝ ජාල මුත්තෝව අපෝ සග්ගාය ගච්ඡති. පින්වත්නි, අර අනුවන සාතිශය බහුතරය, අන්ධ වෙච්ච සාතිශය බහුතරය පින්නතුනේ ඒ තැන්වල ඒ දේවල් වල ඇලිලා බැඳිලා හිටියට පින්නතුනේ යම් කිසි කෙනෙක් ඊටාම ස්වල්ප මාත්‍ර වූ හෝ පිරිසක්, ඊටාම ස්වල්ප මාත්‍ර වූ පිරිසක් සකුන්තෝ ජාලමුත්තෝව අප්පෝ සග්ගාය ගච්ඡති. කුරුල්ලෝ රෑනක් වට කරලා යම් වැද්දෙක් පින්වත්නි, යම් වැද්දෙක් දැලක් එළුවට පස්සේ ඒ දැලින් බේරිලා යන්නේ පින්නතුනේ එකම එක කුරුල්ලයි දෙන්නයි. එක දැලකින් බේරිලා එක කුරුල්ලෙක් දෙන්නෙක් පිට වෙලා යනවා වගේ තමයි පින්නතුනේ මේ ලෝකේ ඊටාම ස්වල්පයයි පින්නතුනේ සුගතියක හරි උපදින්නේ. ඒනුත් ඊටාම සුළුතරයයි පින්නතුනේ මගඵල සාධනය කරගෙන නිවනට පැමිණෙන්නේ. පින්නතුනේ දේශනාව ඉවර වෙනකොට අර තරුණ දියණිය පින්නතුනේ සෝවාන් ඵලයටපත් වුණා. බොහෝ සදහැතියන්ටත් මේ ධර්ම දේශනාව ඊටාම ඵලදායක එකක් වුණා. දැන් සෝවාන් ඵලයටපත් වෙච්ච දියණියක් නූල් පන්දුවත් අරගෙන පින්නතුනේ ගෙදර යනකොට පියතුමාට ඉඳගෙනම නිින්ද ගිහිල්ලා මේ නූල් ඔතපු නූල් පන්දය පියතුමා අතර දෙනකොට නිින්දෙන් අවදි වෙලා පින්නතුනේ එකපාරම අත ගසපුවම පින්නතුනේ ඒ යන්ත්‍රයේ ලී ආධාරකයක් පින්නතුනේ ඇවිල්ලා අර දියණියගේ පින්වත්නි ශරීරයේ උරිස්පත්ති වැදිලා පින්නතුනේ දියණිය එතනම මරණයටපත් වුණා. එතනම මරණයටපත් වුණා. දැන් ඊ타ම පින්වන්ත ඊ타ම කීකරු. ඇයි? මරණ සතිය වඩපු දියණියක්, මරණ සතිය වඩපු කෙනෙක් දඩබ්බර වෙන්න, හිතුවක්කාර වෙන්න, නොසන්සුන් වෙන්න හේතුවක් ක්‍රමයක් නැහැ පින්නතුනේ. දැන් ඊ타ම කීකරු දියණියක්, ඊ타ම සුවච දියණියක්, ඊ타ම පින්වන්ත දියණියක්. දැන් මේ දියණිය පින්නතුනේ තමන්ගේ මත්වරදකින්ද මරණයටපත් වෙලා. දැන් පියතුමාට මේ දුක, ශෝකය දරා ගන්න බෑ. පින්නතුනේ අවසානයේදී මේ පියතුමා තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ හමු වෙන්න ගියා.
ගිහිල්ලා කිව්වා ස්වාමීනි මට ඉඳපු ඊටාම ප්‍රියමනාප දියණිය පහුගිය කාලේ පුරාම මරණ සතිය වැඩුවා ස්වාමීනි. එය අද මරණයටපත් වුණා. මට ස්වාමීනි දුක ශෝකය දරා ගන්න අමාරුයි. ඒ නිසා ඔබ වහන්සේ මට අනුකම්පා කරනසේක්වා කියලා පින්වත්නි බුදුරජාණන් වහන්සේගෙට වැඳ සිටියා මේ බ්‍රාහ්මණයා. ඉතින් බුදුරජාණන් වහන්සේ අවවාද කළා, දහම් කරුණු දේශනා කළා, දුක තුනී කළා. ස්වාමීනි මෙහෙම ජීවිතයක මට තවදුරටත් නම් කාම ලෝකයේ වැඩක් නැහැ. ඔබ වහන්සේගේ ශාසනයේ පැවිද්ද ලබන්න අවසර දෙනසේක්වා කියලා අවසර අරන් පැවිදි වෙලා නොබෝ කාලයකින් පින්නතුනේ උපසම්පන්න භාවයටපත් වෙලා පින්නතුනේ සියලුම ක්ලේශ ධර්මයෝ සිඳින්නට යෙදුණා. සියලු කෙලෙස් ධර්ම සිඳා උතුම් අරහත්වයටපත් වුණා. පින්වත්නි හොඳින් තේරුම් ගන්න එහෙමනම් කළ යුත්තක් ඔබ අපි හමුවේ තිබෙන වග. එනිසා දැන් ඒ උතුම් ප්‍රතිපදාව ආරම්භ කරන්න. ඒ උතුම් ප්‍රතිපදාව ආරම්භ කරන්න. පින්වත්නි සියලු දෙනාටම මේ ධර්මය අප්‍රමාදී වුණොත් ඵල සාධනය කරන්න පුළුවන්. එනිසා සියල්ලෝ ධර්මයේහි අප්‍රමාදී වෙත්වා. උතුම් නිවන් අවබෝධය හැමට වේවා කියන ප්‍රාර්ථනාවෙන් දේශනාව නිමාවටපත් කරනවා. අද මේ දේශනාවේ පින්වන්ත දායකත්වයේ ධර්මින් කටයුතු කළේ මීරිගම වලව්වත්ත ජයමාවත අංක 50න් 23 දරණ නිවසේ පදිංචි M.A. සෝමරත්න මහත්මාණන්ගේ පින්වන්ත දූ දරුවන් විසින් අරමුණු අතරට එක්වෙන්නේ 2021 වර්ෂයේ දෙසැම්බර් මාස 10 වන දින 80 වැනි ජන්මදිනයේ යෙදෙන මීරිගම වලව්වත්ත ජයමාවත අංක 50න් 23 නිවසේ පදිංචි M.A. සෝමරත්න මහත්මාණන්ට උතුම් රත්නත්‍රයේ ආශිර්වාද බලයෙන් නිදුක් නිරෝගී සුවපත් බව ලැබේවායි ප්‍රාර්ථනා කරනවා. දීර්ඝායුෂ ලැබේවායි පතනවා. මේ ජීවිතයේ තුලදීම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීමට මේ ජීවිතයේ තුලදීම උතුම් සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීමට සහ ගෞතම බුද්ධ ශාසනය තුලම චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීම පිණිස මේ පින් කුසල් හේතු වාසනා වේවායි ප්‍රාර්ථනා කරනවා. මාලා වීර සූරිය මහත්මිය ඇතුළු දායකත්ව පවුල්වල සියලු දෙනාටත් මොනුපුරා මිනිබිරියටත් මව්පිය පාර්ශවයේ සහෝදර සහෝදරියන්ට සහ එම පවුල්වල දූ දරුවන්ටත් මොනුපුරු මිනිබිරියන්ටත් අනෙකුත් සියලු ඥාති හිත මිත්‍රාදීන්ටත් නිදුක් නිරෝගී සුවපත් බව සහ චිරජීවනයේ ලැබේවායි ප්‍රාර්ථනා කරනවා. නමින් පරලොව සැපත් සියලු ඥාතීන්ටත් මේ උතුම් පින අනුමෝදන් වේවායි පතනවා. කොරෝනා වසංගතයෙන් පීඩා විඳින ලක්වැසි ලෝවැසි සියලු දෙනාටත් නිදුක් නිරෝගී බව පතනවා. දේශකයාණන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නයට උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධයෙන් නිවනින් සැනසීම ලැබේවා කියලත් ප්‍රාර්ථනා කරනවා. පින්නතුනේ රැස් කරගත් උදාාරතර වූ කුසල් සම්පත් නමින් මියගිය සියලුම ඥාතීන්ට අනුමෝදන් කරමු. ඒ සියල්ලෝ පින් අනුමෝදන්ව සැපවත් වෙත්වා. ජාත්‍යාදී දුකින් මිදෙත්වා. අති උතුම් නිවනින් සැනසෙත්වා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරමු. දේශනාවේ දායකත්වයේ දරූ හැමටත් ධර්ම ශ්‍රවණය කළ සියලු දෙනාටත් නිදුක් නිරෝගී බව චිරජීවනයේ සැප ජීවනයේ උදා වේවා. බුද්ධාදී උතුමන් නිවුණු සැනසුණු අමා මහ නිවන මේ කුසල බලයෙන් අපටත් ලැබේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා ඇති කරගනිමු. ලොව සසුන සුරකින්න සියලු දිව්‍ය රාජ මණ්ඩලයටත් මේ පින් කුසල් ලැබේවා. දෙවියෝද පතන බෝධියකින් නිවනින් සැනසෙත්වා කියලා සාදු කියලා දෙවියන්ටත් පින් අනුමෝදන් කරමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා
සත්තා දේවා නාගා මහිද්దికා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං චිරං රක්ඛන්තු ධම්ම දේශනං චිරං රක්ඛන්තු ත්වං සදා. පුරා අවුරුදු 25ක් ලෝතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ ළඟ ඉඳලා උන්වහන්සේට සියාතින් උපස්ථාන කළ අග්‍ර උපස්ථායක වූ මහා පිං ඇති ආනන්ද මහරහතන් වහන්සේ පින්වතුනේ මෙහෙම ප්‍රාර්ථනාවක් කළා. දස බල සේලප්පභවා නිබ්බාන මහා සමුද්ද පරියංතා අට්ඨංග මග්ග සලිලා ජින වචන නදී චිරං වහතු. දස බල බුදුරජාණන් වහන්සේ නම් මහ පර්වතය මුදුනින් හටගත් අමා මහ නිවන නම් මහසයුර කෙළවර කොට ඇති ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් සිසිල් දිය පිරුණු ඒ උතුම් තථාගත බුද්ධ වචනය නම් වූ ගංගාව අපමණ සත්වයින්ගේ අනන්ත සංසාර දුක්ගිනි නිවාලමින් තව බොහෝ කල් ගලා බසීවා. රාගක්ඛයෝ නිබ්බානං